අපි අද AutoCAD පාඩම් මාලාවේ AutoCAD drawing එකකට කොහොමද dimensions දාන්නේ කියලා තමයි බලන්නේ. ඒ කියන්නේ AutoCAD drawing එකට මිනුම් යොදන ආකාරය සම්බන්ධයෙන් අද අපි සලකා බලමු. AutoCAD වලදී මිනුම් යෙදීමේදී අපි මුලින්ම dimension සඳහා වෙනමම layer එකක් හදා ගන්න ඕනේ. අපිට මෙතන layers වලට ගිහිල්ලා අපිට පුළුවන් වෙනමම මේ වගේ dimensions කියලා layer එකක් හදාගන්න. ඊට පස්සේ මේ layer එක අපි current layer එක බවට පත් කරගන්න ඕනේ. ඊළඟට drawing එක dimensions දානකොට home වල මෙන්න මෙතන annotation කියන තැන dimension දැමීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතන තියෙනවා linear, align, angular, arc length, radius මේ වගේ අවස්ථා ගණනාවක් දීලා තියෙනවා. අපිට එතනිනුත් drawing එක මිනුම් දාන්න හැකියාව තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා annotate කියලා. annotate එකට ගියොත් එතන annotate වලට ආවහම මෙන්න මෙතන තියෙනවා text කියන panel එක. ඊට පස්සේ මෙතන තියෙනවා dimension කියන panel එක. අපිට මෙතන නොයෙකුත් වෙනස්කම් සිදු කරලා අපිට අවශ්‍ය විදිහට dimensions දැමීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. text leaders වගේම dimension උත් අපිට මෙන්න මෙතන model space එකේ වගේම layout වලත් යොදන්න පුළුවන්. එතකොට අපිට layout වල dimension යොදනවා නම් layout කියන අවස්ථාවේදී අපේ drawing එක scale වෙලානේ තියෙන්නේ. ඒ හින්දා අපිට ඒ drawing එකේ තිබිය යුතු standard size මෙතන ඒ size වලින්ම දීලා text ඉලක්කම් ඒකේ arrow head ඒව දාගන්න පුළුවන්. එතකොට අපිට dimension පාලනය කිරීමේ පහසුවක් තියෙනවා layout වල dimension දානවා නම්. එහෙම නැත්නම් අපිට model space එකෙත් dimension දාන්න පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම dimension දාන්න හැකියාව තියෙනවා. dimensions දැමීම සම්බන්ධයෙන් ලොකු අවස්ථා ගණනාවක් AutoCAD ලා අපිට දීලා තියෙනවා. ඒ නිසා අපි මේ drawing වලට dimension දැමීම සම්බන්ධයෙන් පාඩම් දෙකක් හෝ තුනක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි අද සාමාන්‍යයෙන් සරලව කොහොමද මිනුමක් දාන්නේ, කොහොමද ඒකේ arrow head ටික සකස් කරගන්නේ, කොහොමද ඒකේ text එක පාලනය කරන්නේ, කොහොමද අපි ඒක edit කරන්නේ, කොහොමද අපි වෙනස් මිනුමකට ඇවිත් තියෙන මිනුම වෙනස් මිනුමකට පත් කරන්නේ වගේ මූලික ටික අපි අද කතා කරනවා. පසුව අපි එහි ඊතුරු අවස්ථාවන් ටිකෙන් ටික සලකා බලමු. dimensions වලදී ඒ අවස්ථාවට අනුකූල dimension styles හදා ගැනීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. dimension style වලට පිවිසෙන අවස්ථා ගණනාවක් අපිට AutoCAD සලසලා දීලා තියෙනවා. මෙන්න මෙතන ක්ලික් කරොත් එහෙම අපිට මෙතන තියෙනවා manage dimension styles කියලා. අපි ඒකට ක්ලික් කරොත් එහෙම අපිට එනවා dimension style manager කියන dialog box එක. ඊට අමතරව මෙතන තියෙනවා format කියලා. format වල අපි මෙහෙම පල්ලෙහාට ගියොත් එතන තියෙනවා dimension style කියලාම කියලා මෙතනනුත් අපිට මේ dialog box එකට එන්න පුළුවන්. ඊට අමතරව මෙතන අර angle එකට තියෙන arrow head එක තියෙනවා dimension වලත්. ඒක උඩ ක්ලික් කරොත් ඒත් අපිට dimension style manager කියන dialog box එකට එන්න පුළුවන්. එතකොට අපිට එතන දීලා තියෙනවා දැනට annotative ISO 25 කියලා ඒගොල්ලෝ හදපු ස්ටයිල් දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් ඒ දීලා තියෙන ඒවම modify කරන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් අලුත් එකකට යන්නත් මෙතන අවස්ථාව දීලා තියෙනවා. අපි අර text වලදී leaders වලදී වගේ අපි මෙතෙන්දි new කියන එක උඩ ක්ලික් කරොත් අපිට මෙන්න මේ වගේ create new dimension style කියන dialog box එක මතුවෙනවා. මම මෙතන new style name කියලා තියෙනවා. මම එතන දෙනවා dim1 කියලා මම මෙතන දෙනවා. අපි මෙතනදී මේ හැම style එකකම name එක සටහන් කිරීමේදී යම්කිසි පිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕනේ. ඒක අපිට මේ drawing එකේ manage කිරීමට පහසු වෙනවා. ඊට පස්සේ මෙතන start with කියලා තියෙනවා. ඒක මේ ISO 25 කියන එක සමගාමීව තමයි මේ start with කියන එක දැනට තියෙන්නේ. මම ඒක ගැන කතා කරා leaders වලදී.
ඊට අමතරව මෙතන තියෙනවා use for කියලා අපි මේ ස්ටයිල් එක පාවිච්චි කරන්නේ dimensions දාන්න, linear dimension විතරක් දාන්නද, angular dimensions විතරක් දාන්නද, radius dimensions විතරක් දාන්නද, ඒ වගේ වෙන වෙනම අවස්ථාවන් මෙතන ගණනාවක් දීලා තියෙනවා. අපි ඒවා ඊළඟ අවස්ථාවකදී කතා කරනවා. අපි මෙතනින් එතකොට වෙනස්කමක් කරේ dimension style එකට අලුත් නමක් දීපු එක විතරයි. අපි නමක් දීලා continue කරා. අපිට එනවා එතකොට new dimension style කියන මෙන්න මේ වගේ වෙනස්කම් කිරීම රාශියක් කරන්න පුළුවන් ආකාරයේ dialog box එකක් අපිට මෙන්න මේ වගේ මතුවෙනවා. බලන්න ඒක බලුවම ඒකේ තියෙනවා මෙතන lines කියලා වෙනස් කිරීමේ අවස්ථාවන් ගණනාවක් තියෙන අවස්ථාවක් දීලා තිනවා. ඊළඟට අපිට දීලා තිනවා symbols and arrows කියලා අවස්ථාවක් දීලා තිනවා. ඒකෙත් එක එකව අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. text වලත් අපිට එක එක අවස්ථාවන් ගණනාවක් තියෙන වෙනස් කරන්න අපිට පුළුවන් ඒව වෙනස් කරන්න. ඊට පස්සේ fit කියලා එකක් දීලා තිනවා. ඒකෙත් තියෙනවා මේ වගේ අවස්ථාවන් ගණනාවක් අපිට අවශ්‍ය විදිහට ඒව වෙනස් කරලා සකස් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා primary units කියලා එකක්. ඒකෙත් මේ වගේ අවස්ථාවන් ගණනාවක් තියෙනවා අපිට අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ alternate units කියලා එකක් තියෙනවා. එතනත් අවස්ථාවන් එක එක ආකාරයේ අවස්ථාවන් ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ tolerance කියලා අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට අපිට මේ වෙයින් එක එක වෙනස්කම් කරලා අපිට අවශ්‍ය ආකාරයට මේ dimension style එක හදාගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක ටිකක් දිග පාඩමක්. ඒ හින්දා අපි අවස්ථාවන් 3කදී වගේ මේක පිළිවෙලට කතා කරමු කියලා. අපි බලමු වෙන වෙනම එකින් එක. අපි lines කියන එකට යනවා. lines කියන එකට ගියාම මෙතන තියෙන්නේ මොකද්ද? dimensions lines කියලා වෙනමම window එකක් තියෙනවා මෙතන. ඒකේ තියෙනවා color කියලා. අපි බලමු මොනවද මේ dimension line කියන්නේ කියලා. අපි color එක වෙනස් කරොතින් දැන් තියෙන by block කියන එකේ අපි red කියන එකට යනවා. අන්න. දැන් අපිට පේනවා මෙතන මෙන්න මේ රතු පාට වුණ lines තමයි මෙන්න මේ කොටුව ඇතුලේ වෙනස්කම් සිදු කරනකොට වෙනස් වෙන්නේ. line type එක වෙනස් කරන්න පුළුවන්, line එකේ weight එක වෙනස් කරන්න පුළුවන්, ඒ කියන්නේ thickness එකක් වෙනස් කරන්න පුළුවන් එහෙම වෙන. ඊට පස්සේ මෙතන තියෙනවා baseline space කියලා. ඒ කියන්නේ මෙන්න මේ දුර ඒක 3.75 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා suppress කියලා එකක් තියෙනවා. බලන්න එතන තියෙනවා ටික් එකක් දාන්න dim line 1 කියලා. මම ඒක දැම්මොත් මෙතන නැති වුණා. මම මේක දැම්මුතින් ඒක නැති වුණා. මම දෙකටම right එක දාලා තිබුණොත් අන්න අපි අර dimension lines කියන එක නැති වෙලාම යනවා. ඒතකොට ඒකේ අවස්ථානුකූලව ඔයාට ඔබට සුදුසු පරිදි මේවා භාවිතා කරන්න පුළුවන්. අපි මේක by block වලටම ආය දානවා. එතකොට මේ වගේ වෙනස්කම් කිරීම තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා extension lines කියලා එකක්. ඒක බැලුවොත් බලන්න ඒකෙත් color එකක් තියෙනවා. අපි ඒකේ color එක වෙනස් කරොත් මේ extension line කියන්නේ මොනවද කියලා ඔයාලට අඳුර ගන්න පුළුවන්. මේ තියෙන extension lines. ඒ කියන්නේ මෙන්න මේ අර measurement එක දානකොට අපි measurement දාන අවස්ථා ස්ථාන දෙක අතරින් ගන්න රේඛා දෙක තමයි මේ වෙනස් වෙන්නේ. එතකොට ඒකෙත් තියෙනවා බලන්න ඒකේ dimension line 1 2 කියලා දෙකේම වෙනස්කම් මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ line weight එකත් ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනක් තියෙනවා subtract කියන එක. ඒකෙන් බලා ගන්න පුළුවන් අපිට එක පැත්තක ඒ line එක නැති කරන්න පුළුවන්. ඕනනම් දෙපැත්තම මේ වගේ අයින් කරන්නත් පුළුවන්. ඒක සමහර අවස්ථාවල් එනවා අපිට ඒ අවස්ථානුකූලව මේවා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන extend beyond dim lines කියලා එකක් තියෙනවා. එතන 1.25 කියලා දෙනවා. මම ඒක 3 කියලා වෙනස් කරනවා. ඊට පස්සේ මම මෙතන offset from origin කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන මේ අපි දැන් මෙතන ඉඳන් මෙතනට දුර ගන්නකොට මේ මෙන්න මේ රේඛා දෙකත් අතර පොඩි ગેප් එකක් පෙන්නනවා. ඒක තමයි මේ යන්නේ. අපි ඒක පේන සයිස් එකට දැම්මොත් 3 වගේ අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට ඒක වෙනස් වෙලා පේනවා. ඊට පස්සේ මෙතන තියෙනවා fixed length extension line කියලා එකක්. අපි ඒක ඊළඟ අවස්ථාවේදී බලමු. එතකොට අපි මෙතෙන්දී වෙනස්කම් කිරීමක් කරේ. මෙන්න මෙතන අපි 3 කියන ආගේ යෙදුවා. මෙතනත් ඒ වගේ
ඊට අමතරව අපි කිසි දෙයක් වෙනස් කරේ නැහැ. අපිට මෙන්න මේ dimension lines වලයි extension lines වලයි මොනවා හරි modification එකක් කරනවා නම් මෙතනින් තමයි ඒ වෙනස්කම කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා symbols and arrows වලට. එතන මෙන්න මේ වගේ වෙනම කොටුවක තියෙන arrow heads ගැන කතා කරනවා. arrow head එක අපි ක්ලික් කරලා බැලුවොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ එකක් දෙන්න පුළුවන්. බලන්න එතකොට මේ දෙකම per second කියන දෙකම එකපාර වෙනස් වුණා. අපිට මේ වගේ මිනුම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථානුකූලව සූසු පරිදි මොකද්ද අපි ඒ සඳහා යොදා ගන්න කියලා අපි තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ලීඩර් එක කියන්නේ මෙන්න මෙතන මේ ඊතලයේ දාලා තියෙන මේ කියන්නේ. එතකොට ඒකත් අපිට මේ වගේ වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන arrow head එකේ size එක අහනවා. මම කියනවා arrow head එකත් 3යි කියලා. එතකොට එතන අපිට මේ වගේ වෙනස්කම් සිදු කරන්න පුළුවන්. මෙතන center mark කියලා අවස්ථාවක් දීලා තියෙනවා. center mark කියන එකේ non mark line කියලා තුනක් දීලා තියෙන අවස්ථාවක්. center කියන්නේ අපි මෙන්න මේ වගේ circle එකක් හඳුත් ඒකේ center එක පෙන්වන අවස්ථාව ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. අපි mark කියන එක දැම්මොත් මෙන්න මේ වගේ කතරකින් ඒක අපිට පෙන්වනවා. lines කියන එකට අපි ටික් කරොත් එහෙම අපිට මෙන්න මේ වගේ ඊට වඩා වැඩි අවස්ථාවකින් අපේ center එක කේන්ද්‍රය මේ වගේ පෙන්වනවා. ඒතකොට ඒක තමයි අපිට එතනින් වෙනස්කම් කරන්න තියෙන. අපි එක mark කියන එකේ දැනට තියෙනවා. ඊට පස්සේ dimension break ගැන කතා කරනවා. ඒක අපි මේ තියනගේ හැමම තියෙනවා. ඊට පස්සේ arc length symbol කියලා එකක් තියෙනවා. ඒකේ අවස්ථා තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ arc එකක දිග ගන්නකොට ඒක අපිට symbol එකකින් පෙන්නනවා. ඒ අවස්ථාවත් අපි ඉස්සරහට කතා කරනවා. අපි ඒක none වගේ එක දැනට තියමු. ඊට පස්සේ radius jog dimension කියලා එකක් තියෙනවා. ඒකේ jog angle එක අපි 90 විදිහට තියෙනවා. ඊට පස්සේ linear jog dimension කියලා එකක් තියෙනවා. ඒකේ jog height factor එක 1.5 කියලා තියෙනවා. අපි ඒකේ විදිහටම තියෙනවා. එතකොට අපි එතනින් මේ වගේ වෙනස්කම් ටිකක් තමයි කරේ. ඊළඟට අපි යනවා ටෙක්ස්ට් එකට. ටෙක්ස්ට් එකට ගියාම ටෙක්ස්ට් එකේ මෙතන තියෙනවා ටෙක් අපීරියන්ස් එක. ඒක බැලුවොත් මෙතන ටෙක්ස්ට් ස්ටයිල් එක. අපි අර ටෙක්ස්ට් හැදුවන ඉස්සෙල්ලා. ඒතකොට ඔයාලට පුළුවන් එතන ඒ වගේ ටෙක්ස්ට් ස්ටයිල් එකක් මෙතන තියෙනවා නම් අපිට ඒ වගේ එකක් මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා මෙතනට අලුත්ම ටෙක්ස්ට් ස්ටයිල් එකක් හදලා dimension වලට වෙනමම ටෙක්ස්ට් ස්ටයිල් එකක් හදලා අපිට මෙතෙන්ට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මෙතන ටෙක්ස්ට් කලර් එක ගැන කතා කරනවා. මේ ටෙක්ස්ට් එකේ කලර් එක වාට මොන පාටටද ඕනික අපිට මේ වගේ කලර් එකක් දෙන්න පුළුවන් ටෙක්ස්ට් එකට. ඊට පස්සේ මෙතන කතා වෙනවා fill color කියලා. ඒ කියන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එක මේ වගේ fill කරන්න පුළුවන් box එකකින් මේ වගේ. ඒතකොට ඒකයි අවශ්‍ය නම් මේ විදිහට අපිට මේ ආකාරයට ඒක යොදා ගන්න පුළුවන්. අපි දැනට none කියන එකේ තියෙනවා. ඊට පස්සේ මෙතන text height එක ගැන අහනවා. එතකොට දැන් අපි අතන text වල text style එක හදනකොට එතන height එකක් දුන්නා නම් එහෙම මෙතන අපිට මේක වෙනස් කිරීමේ අවස්ථාව නැති වෙනවා. දැන් අපි හදලා තියෙන text style එකේ එක බිඳුව තියෙන හින්දා අපිට මෙතන text එකට වෙනම වගේ height එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ fraction height scale එක කියලා එකක් තියෙනවා. ඒක දැනට වැඩ කරන්නේ draw frame around text. මේ වගේ frame එකක් දාන්න මේ text එක වටේ මේ වගේ frame එකක් ඕනේද කියලා අපිට එතන ටික් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතන අපි මේ වගේ වෙනස්කම් ටිකක් තමයි කරේ. අවශ්‍ය නම් මෙතන dimension කියලා text style එකක් හදලා අපිට ඒක පාවිච්චි කරොත් ඇත්තටම මේක manage කරගැනීමේදී පහසු වෙනවා. ඊට text placement එක ගැන කතා කරොත් text placement එක මෙතන vertical text එක මේ අපි බලුවොත් මෙතන preview එක දිහා බලන්න මම මෙතනින් වෙනස් කරනවා above below දාමුත් අන්න යටින් තමයි ඒක එන්නේ. එතකොට ඒක ඒ ඕන තැනට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ horizontal එකේ center එක තියෙන්න ඕනේ. එක දිශාවකට වැඩියෙන් තල්ලු වෙලාද එහෙම නැත්නම්
ඒ වගේ වෙනස්කම් එතන කරන්න තියෙනවා. අපි ඒක සෙන්ටර් කියන එකේ තියෙනවා. ඊට පස්සේ view direction අපිට මේ විදිහට ඊට පස්සේ මේක අනිත් පැත්ත පෙරලිලා මේ වගේද මේ බලන්න මේ අනිත් පැත්තම පෙරලිලා. එතකොට මේ විදිහටද ඒ අවශ්‍යතාවය අනුව ඒක එතන අපි වෙනස්කම් කිරීම කරගන්නවා. ඊට පස්සේ offset from dimension line එකෙන් මේක කොච්චර offset වෙලාද තියෙන්නේ කියලා තමයි එතන අගයක් අහන්න. අපිට ඒකත් ඕන නම් වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහනවා text alignment එක. අපිට පුළුවන් horizontal දෙන්න පුළුවන්. එතකොට horizontal විදිහට alignment එක වෙනවා. එහෙම නැත්නම් align with dimension line එකත් එක්ක align වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ISO standard විදිය. එතකොට අපි එතනින් සූසුක මොකක්ද කියලා අපි දැනට align with dimension line කියන එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔන්න ආකාරයට අපි text වල වෙනස් කිරීමුත් අපි සිදු කරගත්තා. අපි මෙතන fit කියන එකට ගියොත් fit කියන එකේදී අපි මේ extension line මේවා අවශ්‍ය පරිදි නැත්නම් අර scale factor එක මේවා set වෙන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවන් කළමනාකරණය කර ගැනීමට තමයි මේ fit කියන අවස්ථාව දීලා තියෙන්නේ. අපි මුලින්ම කතා කරන අවස්ථාවේ මෙන්න මේ fit options කියන එක අපිට මෙතන either text or arrow best fit කියන අවස්ථාවේ තමයි මාක් වෙලා තියෙන්න ඕනි. ඔබට විශේෂ අවස්ථාවක් නැත්නම් මෙතන මේ best fit කියන තැන තමයි අපි මේ ටික් එක තියන්නේ. එහෙම විශේෂ අවස්ථාවන් තියෙනවා නම් අපි බලමු මෙන්න මේවා ටික් කරලා ඒ අවස්ථාවන් වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මෙතන text placement කියන අවස්ථාවට ගියොතින් ඊගවට ඒකේ අපි මෙතන අවස්ථාවන් තුනක් දීලා තියෙනවා. ඒකෙන් අපි over dimensions line without leader කියන අවස්ථාව අපි දැනට ක්ලික් කරලා තියාගන්නවා. ඊළඟට scale for dimension features කියන අවස්ථාව ගත්තොත් එතෙන්දී අපි use overall scale of කියන අවස්ථාව ටික් කරලා තියාගන්නවා. fine tune කියන අවස්ථාව බැලුවොත් මෙතන මේ ටික් එක තියෙනවා. අපි මෙතන tune ටික් එක දැම්මුත් බලන්න මෙතන වෙනස්කම් වෙන හැටි ඔන්න වගේ වෙනස්කම් තමයි එතන වෙන්නේ. එතකොට අපිට මෙතන fine tune කියන එක දැම්මුත් මේ වගේ තියෙනවා. මේක ටික් එක දැම්මුත් අපිට අර සෙන්ටරේ පෙන්නනවා. ඒ වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ. එතකොට එතන අවශ්‍යතාවය අනුව එක ක්ලික් කරගන්න ඕනේ. දැනට මම මෙන්න මේ draw dim line between extension lines කියන තැන ක්ලික් කරනවා. අපි ඊළඟට primary units කියන ටැබ් එකට ගියොත් එතන අපිට දැක ගන්න පුළුවන් මෙතන linear dimensions දාන්න වෙනම වෙනස්කම් කිරීමේ අවස්ථා ගණනාවක් දීලා තියෙනවා. ඊළඟට මෙතන දීලා තියෙනවා angular dimensions වල වෙනස්කම් කිරීමට අවස්ථා ගණනාවක්. අපි ඒවා එකින් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. මෙතන තියෙනවා unit format එක. ඒ කියන්නේ අපි මෙතන architectural ද scientific ද decimal ද engineering ද ඒ වගේ වාට වෙනස් කරන්න පුළුවන්. අපි දැන් මිලිමීටර් වලින් තමයි කරේ. හින්දා මම decimal කියන අවස්ථාව මෙතන පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා precision එක. ඒ කියන්නේ දශම ස්ථාන කීයකටද ඔයාලට දශම ස්ථාන 4කට ඕන නම් අගයන් ඔයාලට මෙන්න මේ අවස්ථාව දෙන්න පුළුවන්. ඔයාලට දශම ස්ථාන ඕනෙම නැත්නම් ඔයාලට මේ අවස්ථාව දෙන්න පුළුවන්. ඊළඟට මෙතන fraction format කියන එක මේක ආකිටෙක්චර් වලදී තමයි මේක වෙනස් වෙන්නේ. අපි මෙතන මේ suffix කියන තැන මිලිමීටර් කියලා එන්ටර් කරනවා. එතන මිලිමීටර් කියලා එන්ටර් කරන්න මුලින්ම මම ස්පේස් බාර් එක ගහලා තමයි මිලිමීටර් කියලා එන්ටර් කරන්නේ. ඊළඟට මෙතන measurement scale factor එක කියලා තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මිලිමීටර් 100කින් අපි දුරක් ඇඳලා නම් ඒක මිලිමීටර් 100ක් විදිහටම අපිට ඒක පෙන්වනවා. මෙතන දෙක දැම්මොත් එහෙම අපිට ඒ මිලිමීටර් 100ක දිගුණ වෙලා 200ක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට අපිට එතන එහෙම අවස්ථාවක් නැහැ. අවශ්‍ය වෙලාවට ඒක කරන්න ඕනි. දැනට අපි එක විදිහට එතන තියෙනවා. ඊට පස්සේ මෙතන zero suspensions කියලා එකක් තියෙනවා. එතන අපි leading කියන එක අපි uncheck කරලා
trailing කියන එක තමයි අපි එතන right එක check කරලා තියන්නේ. එතකොට අපිට linear dimensions වල ඔන්න ඔය වෙනස්කම් ටික තමයි අපි කරන්නේ. ඊළඟට අපිට මෙතන angular dimensions තියෙනවා. එතන unit format එක මෙතන අපි decimal degrees විදිහට තියෙනවා. ඒකේ precisions එක ඒ අවශ්‍යතාවය අනුව මෙතනින් දශම ස්ථාන ගණන් ඔයාලට තෝරගන්න පුළුවන්. zero suspension එක අපි මේ විදිහටම තියන්න හරිනවා. ඊළඟට අපිට තියෙන්නේ alternate units and සහ tolerance කියන දෙක. මේ අවස්ථාව අපි ඉදිරියේදී යම්කිසි තරමකට බලමු. ඊළඟට tolerance කියන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් mechanical වගේ drawing වලදී තමයි ගොඩක්ම යෙදෙන්නේ. ඔගොල්ලෝ දැකලා ඇති අර ධන හෝරින කියලා එකතු කරනවා. අන්න ඒ වගේ අවස්ථාවන් තියෙනවනේ. එතකොට ඒ වගේ ඒවට තමයි මෙතන මේ tolerance භාවිතා කරන්නේ. ඒකෙත් තියෙනවා ලොකු අවස්ථාවන් ගණනාවක්. මෙතන methods ගණනාවක් දීලා තියෙනවා. ඒ ටිකත් අපි ඉස්සරහා පාඩමකදී සලකා බලනවා. දැනට අපි මෙන්න මේ ටික මේ අවසාන දෙක හැර ඉතුරු ටිකෙන් තමයි අපේ dimension දැමීම control කරන්නේ. ඊළඟට මම මෙන්න මේ OK කියන බටන් එක ක්ලික් කරලා dim 1 කියන මගේ අලුතෙන් හදපු dimension style එක එතකොට මෙතෙන්ට ආවා. මම ඒක set කරන් කරලා close වෙනවා. අන්න එතකොට මෙතන dimension 1 කියන මම හදපු අලුත් dimension style එක current dimension style එක විදිහට ආවා. මේ තියෙන්නේ ඊට පෙර ලබා දීපු dimension style. දැන් මම යනවා minimum යොදන්න. එතකොට මෙතන බැලුවොත් මෙතන තියෙනවා අවස්ථා ගන්නවා. බලන්න මේ linear dimension එකක් දානවා නම් මේකෙන් දාන්න ඕනේ. align එකක්. ඒ කියන්නේ දෙයට තියෙන සරල රේඛාවක dimension එකක් දානවා නම් align එකට යනවා. angle එකක් දානවා නම් මෙතනින්. arc length එකක් දානවා නම් මෙතනින්. radius එකක් දානවා නම් මෙතන ක්ලික් කරන්න ඕනේ. diameter එකක් දාන්න ඕන නම් මේක ක්ලික් කරන්න ඕනේ. ඒ ආකාරයට අවස්ථා ගණනාවක් මෙතන දීලා තියෙනවා. මම මෙන්න මේ වගේ drawing එක minimum දාන්න ගියොතින් මට පුළුවන් මෙතන තියෙනවා linear කියන අවස්ථාව. මම linear කියන අවස්ථාව ගත්තොත් මට පුළුවන් මෙන්න මේ point එකේ සිට මෙන්න මේ point එක දක්වා මෙන්න මේ ආකාරයට dimension එක දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ අවස්ථාව ගත්තොත් මෙතන align කියලා එකක් තියෙනවා. ඒක අපිට මෙන්න මේ රේඛාවේ දිග ගන්න ඕන නම් අපිට මේ linear කියන එකෙන් ගන්න බෑ. අපි දාලා බලමු. එතකොට මෙන්න මෙහෙම ඔයාට එන්නේ මෙන්න මේ දුර හෝ මේ දුර. අපි මෙන්න මේ align කියන අවස්ථාව තෝරගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ ලක්ෂයේ සිට මෙන්න මේ ලක්ෂයට මෙන්න මේ ආකාරයට length එක ලබා ගන්න. ඊළඟට අපි ගියොත් මෙතන තියෙන angular කියන අවස්ථාවට ගියොත් අපිට පුළුවන් මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි පෙන්වුවොත් අපිට මෙන්න මේකේ angle එක මෙන්න මේ විදිහට දෙනවා. මෙතන මෙන්න මිලිමීටර් කියන එක තියෙනවා. අපි ඒක කොහොමද වෙනස් කරන්න කියලා ඉස්සරහට බලමු. ඊට පස්සේ අපි ගියොත් arc length වගේ එකට අපිට පුළුවන් මෙන්න මේ arc length එකට ගියොත් අපිට පුළුවන් මෙන්න මේ arc එකේ length එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අපිට මේ වගේ අර්ධ වෘත්තාකාර වගේ අවස්ථාවක radius එක ගන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේකේ radius එක ලබා ගන්න. ඊට පස්සේ අපිට මේ වගේ වෘත්තාකාර අවස්ථාවක් තිබුණොත් අපිට පුළුවන් එකේ diameter එක මෙන්න මේ ආකාරයට ලබා ගන්න. අන්නේ ආකාරයට අපිට minimum දැමීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් අපිට මෙතන අපි හිතමු යම්කිසි වෙනස්කමක් කරන්න ඕන කියලා මෙතන මේ අපි දාපු dimensions වල අපේ dimension style එකේ එතකොට අපිට තියෙන්නේ මෙතනින් අපි හිතමු මේ අපේ text එකේ height එක මදි. මීට වඩා ලොකු height එකක් ඕනේ. එහෙමනම් අපිට ඊට පස්සේ මෙතන arrow head එකේ size එක මදි. එහෙනම් අපිට ඒවා වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්නේ මෙතනින් යනවා text style එකට.
ගිහිල්ලා අපි මෙතන dim 1 කියන එක තමයි highlight වෙලා තියෙනවා. modify කියන එකට යනවා. ගිහිල්ලා මට ඕන නම් මෙතන text කියන එකට ගිහිල්ලා මේ වගේ ඊට වඩා විශාල අගයක් දෙන්න පුළුවන්. අපි arrow head එකට ගිහිල්ලා arrow head එකේ size එක මේ විදිහට ලොකු අගයක් දෙන්න පුළුවන්. දීලා okay කරාම අපි ඒක set කරලා close වුණොතින් අපිට මෙන්න මේ වගේ ඊට වඩා වෙනස් ආකාරයට එනවා. මට එතන කියන්න ඕනුනේ modify කරන්නේ කොහොමද කියන එක ගැන. ඊට පස්සේ අපි තව මේක බැලුවොතින් තව අවස්ථාවක් මෙතන තියෙනවා continue and baseline කියලා අවස්ථා දෙකක් ගැන කතා කරලා තියෙනවා. එතකොට අපි මෙහෙම මුලින්ම මේ වගේ linear dimension එකක් දාගන්න ඕනේ. මේ වගේ දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන continue එකට ගියොතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන. ඊට පස්සේ මෙතන. ඊට පස්සේ මෙතන. ඊට පස්සේ මෙතන කියලා පෙන්වුවොතින් ඔයාලට වෙන වෙනම මෙන්න මේ විදිහට මිනුම් ටික දාගන්න පුළුවන්. මේ වගේ අවස්ථා අපිට drawing වල ඕන තරම් යෙදෙනවා. ඒ වගේ මෙතන තියෙනවා තව baseline කියලා එකක්. අපි අර ඉස්සෙල්ලා වගේම අපි එකක මේ වගේ මිනුම දාගත්තොතින් ඊළඟට මම මෙතන මේ baseline කියන තැනට ගියොතින් එක line base එකක ඉඳලා ඒ ලක්ෂ වලට දිගවල් මෙහෙම ගන්න පුළුවන් මෙතෙන්ට. ඊට පස්සේ මෙතෙන්ට. ඊට පස්සේ මෙතෙන්ට. ඊට පස්සේ මෙතෙන්ට. මේ විදිහට ගන්න පුළුවන්. ඒ අනුව අපිට baseline ආකාරයට මිනුම් දැම්මහම මෙන්න මේ baseline එකේ ඉඳන් මෙන්න මෙතෙන්ට දිග ඒ ආකාරයට මිනුම් ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලුවොත් මේක dimension එකක් edit කරගන්නේ කොහොමද කියලා මම මේකට මෙහෙම එකපාරක් ක්ලික් කරොත් එහෙම මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ මෙතනට ගෙනහිල්ලා මේ එතකොට මේක රතු පාට වෙනවා. ඒ red box එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන straight මේක මෙව කරොතින් මේක මෙහෙම text එක මෙහෙම අරන් යන්න පුළුවන්. ඊට පස්සේ එතන ආය බැලුවොතින් move with dim line එකත් එක්කම මේක අරගෙන යන්න පුළුවන් මෙහෙම. එහෙම නැත්නම් move text only අකුරු ටික විතරක් කොහොම ආට කොහෙට හරි ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ above dim line ඒ වගේ අවස්ථාවන් ගණනාවක් එතන දීලා තියෙනවා. හැබැයි ඒ මොන වෙනස්කම් මෙතනින් කරත් මේක තනි බ්ලොක් එකක් විදිහට තාමත් තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේකේ දැන් මෙතන මේ 300යි කියලා ඇත්තම ඩිමෙන්ෂන් එක 300 තමයි. හැබැයි අපිට මොකක් හරි මිස්ටේක් වෙලා මෙතන 310ක් එන්න ඕන නම් අපිට ඒක විතරක් වෙනස්කම් කරගන්න පුළුවන්. මේක උඩ මම මේ විදිහට දෙපාරක් ක්ලික් කරොත් එහෙනම් මෙන්න මේ වගේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා. එතකොට ඔයාලට මෙන්න මෙතන මේ 300 වෙනුවට 350 කියලා අපිට මේ වගේ දෙන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේ වගේත් අපිට ඇත්තටම මෙතන මන්නොතින් තියෙන්නේ 300යි මේ ආකාරයට අපිට 350යි කියලාත් ටයිප් කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඒවා අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න වෙනවා. ඩිමෙන්ෂන් වලට එක ස්ටෑන්ඩඩ් තියෙනවා. එතකොට අපිට ඒ ස්ටෑන්ඩඩ් අනුව අකුරු වල සයිස් තියෙනවා. ඒ අනුව ඒව ගලපගෙන මේ ආකාරයට මිනුම් දැමීමේ හැකියාවක් තියෙනවා.